අපි එහෙනම් ඊළඟට කතා කරන්න යන්නේ දැන් අපි කතා කළානේ පසක තියෙන ඝන කොටස සම්පූර්ණයෙන්ම ඉවර කළා. ඛනිජ ඉවරයි, කාබනික ද්‍රව්‍ය ඉවරයි, ජීවීනුත් ඉවරයි. 50ක් ඉවරයි. දැන් තව 50ක් තියෙනවා. 50 හැදිලා තියෙන කෑලි දෙකකින්. 25ක් ඉන්නවා පාංශු වාතය, අනෙක් 25 ඉන්නවා පාංශු ජලය. පාංශු ජලය ගැන නම් පුතේ ටිකක් වැඩිපුර කතා කරන්න වෙනවා. අපි පාංශු ජලයට කලින් පාංශු වාතය බලලා ඉමුකෝ. පාංශු වාතය නැත්තම් soil air. යම් පසක පවතින වාතය. තමයි දැනගන්න මේ පසක වාතයේ තියෙන්න පුළුවන් ප්‍රධාන ස්ථාන තුනක් ගැන කියවෙනවා. පසේ මහා අවකාශවල, ශුද්ධ අවකාශවල හා පාංශු ජලයේ දියවීමෙන්. ළමයි දැනගන්න යම් පසක තියෙනවා නම් ප්‍රමාණයෙන් විශාල සිදුරු මේ වගේ මෙන්න මේ ප්‍රමාණයෙන් විශාල සිදුරු වලට අපි කියනවා මහා අවකාශ කියලා. මම නිකමට කියන්නේ මේවට ඉංග්‍රීසියෙන් කියනවා ළමයි මැක්‍රොපෝස් කියලා. ඒ වගේම පසේ තියෙනවා නම් ප්‍රමාණයෙන් කුඩා අවකාශ. පසේ තියෙනවා නම් ප්‍රමාණයෙන් කුඩා අවකාශ මේ වගේ ඒවා. ඒවට අපි කියනවා ශුද්ධ අවකාශ කියලා. අපි ඉංග්‍රීසියෙන් කියනවා ඒවට මයික්‍රොපෝස් කියලා. මයික්‍රෝ කියන්නේ කුඩා කියන එකයි. පෝස් කියන්නේ අවකාශ කියන එකයි. ඒ වගේම පසේ තියෙනවනේ මේ ඝන ද්‍රව්‍ය අතර පාංශු ජලය තියෙනවනේ. මේකට අපි කියනවා පාංශු ද්‍රාවණය කියලා. මේ පාංශු ද්‍රාවණයේ දිය වෙන්න පුළුවන් පාංශු වාතය. හැබැයි එක දෙයක් තියෙනවා ළමයි. පසේ තියෙන මේ අවකාශ වල රැඳෙන එකම එක්කෙනා වාතය නෙමෙයි. වාතයට අමතරව මේ අවකාශ වල ජලය රැඳෙන්න පුළුවන්. ඔන්න ඔතෙන්දි මෙහෙම දෙයක් තියෙනවා. දැනගන්න කිසියම් පසක පවතින අවකාශවල තියෙන ජලය වැඩි නම් මොකද වෙන්නේ? අවකාශවල ජලය පිරලා තියෙනවා. ප්‍රතිඵලය වෙන්නේ මොකක්ද? ඒවායේ තියෙන වාතය අඩු වෙනවා. අනිත් පැත්තේ මේ අවකාශවල තියෙන ජලය අඩු නම් මොකද වෙන්නේ? අවකාශවල වැඩිපුර වාතය පිරෙනවා. වාතය වැඩි වෙනවා. ළමයි ඒ නිසා යම් පසක පවතින වායු පරිමාව හා ජල පරිමාව අතර තියෙන්නේ එකිනෙකාට වෙනස් පරස්පර හෙවත් ප්‍රතිලෝම ඉංග්‍රීසියෙන් කියනවා ඉන්වර්ස් රිලේෂන්ෂිප් එකක් කියලා. එක්කෙනෙක් වැඩි වෙද්දි අනෙක් එක්කෙනා අඩු වෙනවා. ඒක අපි දක්වන්නේ මෙන්න මේ විදිහට. මේක තමයි සමානුපාත ලකුණ. පාංශු වායු පරිමාව වැඩි නම් ජල පරිමාව අඩු වන බව දක්වන්නේ මේ විදිහට. හරිද? එහෙනම් යම් පසක තියෙන වාතය පාංශු වාතයයි, පසේ මහා අවකාශවල, ශුද්ධ අවකාශවල වගේම පාංශු ද්‍රාවණයේ දිය වෙලා තියෙනවා. පාංශු වායු හා ජල පරිමාව අතර ඇත්තේ පරස්පර හෙවත් ප්‍රතිලෝම සම්බන්ධයක්. දැන් මෙහෙම දෙයක්ත් තියෙනවා ළමයි. අපි ගත්තොත් පසේ තියෙන වාතයයි වායුගෝලීය වාතයයි අතර ගත්තොත් මෙහෙම සම්බන්ධයක් තියෙනවා. හිතන්න මේ තියෙන්නේ පොළොව මට්ටම කියලා. පොළොව මට්ටමට ඉහළින් වායුගෝලය තියෙනවා. පොළොව මට්ටමට පහළින් පස තියෙනවා. මෙන්න මේ නිසා යම් දුරකට වායුගෝලය හා පස අතර වාත හුවමාරුවක් සිද්ධ වෙනවා. හැබැයි මේ විදිහට වායුගෝලය හා පස අතර වායු හුවමාරුවක් සිදු වූ පමණින්ම වායුගෝලය හා පසේ පවතින වායු සංයුතිය හා ප්‍රමාණය එක හා සමාන නැහැ. සමහර වායුන් වායුගෝලයේ වැඩි, සමහර කට්ටිය පසේ වැඩි. ඒ ගැන තමයි මේ වගුව මගින් පොඩ්ඩක් අපි කතා කරන්නට යන්නේ. මොකක්ද වගුවේ මාතෘකාව? පාංශු හා වායුගෝලීය වාතයේ සංයුතියේ ඇති වෙනස්කම්. සංයුතිය කියන්නේ අඩංගු දේවල්, අඩංගු ද්‍රව්‍ය. දැන් බලන්න පුතා අපි කතා කරනවා ඔක්සිජන්, කාබන් ඩයොක්සයිඩ්, නයිට්‍රජන්, හයිඩ්‍රජන් සල්ෆයිඩ්, සල්ෆර් ඩයොක්සයිඩ්, මීතේන් වැනි නිර්වායු ශ්වසනය මගින් නිකුත් වන වායුන්, ඒ වගේම ජල වාෂ්ප. මෙතන අපි සලකනවා දරුවෝ ජල වාෂ්ප වායුවක් විදිහට. මොකද ජලයේ වායුමය අවස්ථාවනේ ජල වාෂ්ප කියන්නේ. ඉස්සෙල්ලම ගත්තොත් ඔක්සිජන් වායුගෝලීය වාතයේ තියෙනවා සාපේක්ෂව වැඩි ප්‍රමාණයක් 21ක් තියෙනවා. හැබැයි පාංශු වාතයේ තියෙන ප්‍රතිශතය අඩුයි.
පාංශු වාතයේ 21ක් තරම් අධික අගයක් ඔක්සිජන් නැහැ. ඒකට මොකක්ද හේතුව? පසේ ඉන්න කාබනික ද්‍රව්‍ය, පාංශු ජීවී මේගොල්ලන්ගේ ශ්වසනය, බීජ ප්‍රරෝහණය, මුල්වල ශ්වසනය ආදී වශයෙන් පසේ සිද්ධ වෙනවා ළමයි ජෛව ක්‍රියා. පසේ සිද්ධ වෙනවා විවිධ ජෛව ක්‍රියා. අන්න ඒ පසේ සිදුවන විවිධ ජෛව ක්‍රියාවලට මේ පාංශු වාතය වැය වෙනවා. පාංශු වාතයේ වැඩිපුරම වැය වෙන්නේ කවුද? ඔක්සිජන්. ඔක්සිජන් වැයවීම නිසා පාංශු වාතයේ පවතින ඔක්සිජන් ප්‍රතිශතය සාපේක්ෂව අඩු වෙනවා. දෙවෙනි වායු වර්ගය කාබන් ඩයොක්සයිඩ්. වායුගෝල වාතයේ සිට 0.03ක් තරම් වූ පරිමා ප්‍රතිශතයක් තියෙනවා. පාංශු වාතයේ ඊට සාපේක්ෂව වැඩි. ඇයි හේතුව? හේතුව මෙන්න මේකම තමයි. අර කිව්ව කට්ටිය කාබනික ද්‍රව්‍ය, පාංශු ජීවීන්, ශාක මුල්, බීජ ප්‍රරෝහණය වැනි ශක්තිය නිපදවන හෙවත් ශ්වසනීය ආශ්‍රිත ක්‍රියා නැත්නම් ළමයි ජෛව ක්‍රියා මගින් මොකද කරන්නේ? අර විදිහටම ඔක්සිජන් උරා ගන්න අතර කාබන් ඩයොක්සයිඩ් මුදා හරිනවා. මෙහෙම පසට වැඩිපුර මුදා හරින කාබන් ඩයොක්සයිඩ් නිසා පාංශු වාතයේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිශතය වඩා වැඩි. තුන්වෙනි එක්කෙනා නයිට්‍රජන්. 78යි 78යි කියන්නේ සාපේක්ෂව වැඩි අගයක්. කාට සාපේක්ෂවද? අනිකුත් වායුන්ට සාපේක්ෂව. දැනගන්න වායුගෝලීය වාතයේ නයිට්‍රජන් 78ක් වෙනවා වගේම පාංශු වාතයේ දල වශයෙන් නයිට්‍රජන් 78ක් වෙනවා. මේ නිසා වෙනත් කරුණු යටතේ අපිට කැමති නම් කියන්න පුළුවන් පාංශු හා වායුගෝලීය වාතයේ පවතින නයිට්‍රජන් ප්‍රමාණය දල වශයෙන් සමානයි කියලා. අපිට කියන්න පුළුවන් පාංශු හා වායුගෝල වාතයේ නයිට්‍රජන් ප්‍රතිශතයන් දල වශයෙන් සමානයි. මේකට තව හේතුවක් වෙලා තියෙනවා ළමයෝ. නයිට්‍රජන් කියන්නේ සාපේක්ෂව නිෂ්ක්‍රීය වායුවක් වීම. ඒ නිසා එයා ඊටාම කඩිමුඩිය සාන්ද්‍රණය වෙනස් කරගෙන අතනින් මෙතනට ගිහිල්ලා එහෙම වෙන්නේ නැහැ. ඒ නිසා මේකට තව හේතුවක් තමයි නයිට්‍රජන් කියන්නේ සාපේක්ෂව නිෂ්ක්‍රීය වායුවක්. කාට සාපේක්ෂවද? ඔය කලින් කතා කරපු ඔක්සිජන්, කාබන් ඩයොක්සයිඩ් වලට සාපේක්ෂව. අපි කියමු නයිට්‍රජන් සාපේක්ෂව නිෂ්ක්‍රීයයි කියලා. ඒකත් නිසා තමයි මෙහෙම වෙලා තියෙන්නේ. ඊළඟට හයිඩ්‍රජන් සල්ෆයිඩ්, සල්ෆර් ඩයොක්සයිඩ්, මීතේන්. දැනගන්න මේ වායුන් ප්‍රධාන වශයෙන් නිකුත් වෙන්නේ ළමයි නිර්වායු ශ්වසනයේ මගින්. ශ්වසනය සිද්ධ වෙන්නේ නිර්වායු ක්‍රමයට නම් නිර්වායු ශ්වසනයේ මගින් තමයි මේගොල්ලෝ නිකුත් වෙන්නේ. දැනගන්න වායුගෝලීය වාතයට සාපේක්ෂව පාංශු වාතයේ තියෙන ඔක්සිජන් අඩු නිසා බොහෝ විට පාංශු වාතයේ ශ්වසනය සිද්ධ වෙන්නේ අඩු ඔක්සිජන් තත්ත්වය යටතේ. මොකද්ද මම කිව්වේ? වායුගෝලීය වාතයට සාපේක්ෂව පාංශු වාතයේ ඔක්සිජන් අඩු නිසා බොහෝ විට පාංශු වාතයේ ජීවීන්ගේ ශ්වසනය සිද්ධ වෙන්නේ අඩු ඔක්සිජන් මට්ටමක් යටතේ. ඒ යටතේ වෙන්න පුළුවන් ශ්වසනය මොකක්ද? නිර්වායු ශ්වසනය. ඒ නිසා මොකද වෙන්නේ? මේ නිර්වායු ශ්වසනය මගින් නිකුත් වන මෙබඳු වායුන්. කවුද? හයිඩ්‍රජන් සල්ෆයිඩ්, සල්ෆර් ඩයොක්සයිඩ්, මීතේන් වැනි වායුන් වායුගෝලයට සාපේක්ෂව පාංශු වාතයේ වැඩි වෙනවා. ඒක තමයි වෙනත් කරුණු යටතේ ඒකට හේතු ඉදිරිපත් කරලා තියෙන්නේ. කාබනික පදාර්ථ, නිර්වායු වියෝජනය, පාංශු ජීවීන්, ශාක මුල් වල ශ්වසනය, ඒ කියන්නේ නිර්වායු ශ්වසනය හා නිර්වායු තත්ත්වයට යටතේ බීජ ප්‍රරෝහණය මගින් පසට මේ වායුන් වැඩිපුර ලැබෙනවා. ප්‍රශ්නයක් තියෙනවා. ළමයි නිර්වායු තත්ත්වයට යටතේ බීජ ප්‍රරෝහණය වෙන්න පුළුවන්ද? ඔව්. දැනගන්න ශාකවල අනෙකුත් ව්‍යුහ වලට සාපේක්ෂව බීජවලට නිර්වායු තත්ත්වයට යටතේ පවා ශ්වසනය කිරීමේ හැකියාවක් තියෙනවා. මේක බීජ සතු කිසියම් ආකාරයක කාලතරණ උපක්‍රමයක්. අහිතකර පරිසර තත්ත්වයට නොනැසී පැවතීමට යම් ජීවියෙක් සතු වෙලා තියෙන හැකියාවන් හෙවත් අනුවර්තන වලට කියනවා කාලතරණ අනුවර්තන කියලා.
ඉතින් මේ අර්ථයේ බීජවලට කියන ඒකකයට තියෙන එක කාලතරණ හැකියාවක් තමයි නිර්වාහි තත්ත්වයට තේපවා යම් දුරකට ශ්වසනය කරමින් අවශ්‍ය නම් ප්‍රරෝහණය වෙමින් තම ජීවය පවත්වා ගන්නට පුළුවන්. හරිද? හොඳයි. එහෙනම් ඒකයි හේතුව. ඊළඟට ජල වාෂ්ප. වායුගෝලයේ ජල වාෂ්ප සාපේක්ෂව අඩුයි. පාංශු වාතයේ ජල වාෂ්ප සාපේක්ෂව වැඩි. ඔකට හේතුව මේකයි. බොහෝ අවස්ථාවලදී පාංශු වාතයේ අවකාශ නැත්නම් පසේ තියෙන අවකාශ ජල වාෂ්ප වලින් සංතෘප්ත වෙලා තියෙනවා. එහෙනම් වායුගෝලයේ වගේ නෙවෙයි බොහෝ අවස්ථාවල පසේ සාපේක්ෂ ආර්ද්‍රතාව වායුගෝලයේ වගේ නෙවෙයි බොහෝ අවස්ථාවල පසේ සාපේක්ෂ ආර්ද්‍රතාව කොච්චරක්ද ළමයෝ 100%ක් වෙනවා. ඒ ජල වාෂ්පයෙන් සංතෘප්තයිද? පසේ සාපේක්ෂ ආර්ද්‍රතාව බොහෝ විට 100%ක් වෙනවා. ඒක මතක තියාගන්න. හොඳයි. අපි ඔය කතා කළේ දරුවනේ වායුගෝලීය හා පාංශු වාතය අතර සංසන්දනයක්. අපේ පාඩම වෙලා තියෙන්නේ පාංශු වාතය ගැන. හැබැයි ඇයි පාංශු වාතය ගැන කතා කරන්න කියලා වායුගෝලීය වාතය ගැන කතා කළේ? මෙන්න හේතුව. මෙන්න හේතුව බොහොම සරලව. මොකක්ද හේතුව ළමයෝ? වායුගෝලීය හා පස අතර වායු සංසරණයක් සිද්ධ වෙනවා. ඒ නිසා වායුගෝලීය හා පාංශු වාතය අතර ගනුදෙනුවක් තියෙනවා. ඒ ගනුදෙනුව වටහා ගන්න තමයි අපි නිකම්ම පාංශු වාතය ගැන කතා නොකර වායුගෝලීය වාතයත් එක්ක සංසන්දනයක් ඉදිරිපත් කළේ. සමස්තයක් වශයෙන් පසක තියෙන මුළු පරිමාවෙන් 25% පමණ පාංශු වාතය වෙනවා. මේ කතා කරන්නේ නිරෝගී නැත්නම් සෞඛ්‍යමත් පසක් කියලා ගන්න පුළුවන්. නමුත් මේක වෙනස් වෙන්න පුළුවන්. වෙනස් වෙන්නේ ප්‍රධාන වශයෙන් මොකක් මතද? පාංශු ජල තත්ත්ව මත. ප්‍රධාන වශයෙන් වෙනස් වෙන්නේ මේක පාංශු ජල තත්ත්ව මතයි. ඒ කියන්නේ එකම අවකාශවලින් ළමයෝ ජලය හා වාතය රැඳෙන්නේ. ඒ නිසා යම් පසක ජලය වැඩි නම් වාතය අඩුයි, වාතය වැඩි නම් ජලය අඩුයි. දැන් තේරුණාද පුතේ අර රවුම ඇඳලා මේ පැත්තේ මෙහිම ඇඳි ඇයි කියලා? වාතය අඩු නම් ජලය වැඩි, වාතය වැඩි නම් ජලය අඩුයි. හරිද? කිසියම් අවස්ථාවක පසක ඇති වායු පරිමාව පසේ සමස්ත පරිමාවෙන් 100%ට වඩා අඩු නම් මේක හොඳ අවස්ථාවක් නෙවෙයි. එම අවස්ථාව භෝග වගා කරන්න යෝග්‍ය නැහැ. හොඳම අවස්ථාව 125යි. මේක තමයි අපි බලාපොරොත්තු වෙනාගේ. මේක අඩු වෙලා ගිහිල්ලා 105 දක්වා අඩු වුණොත් එතනින් පස්සේ භෝග වගා කරන්න බෑ. එහෙනම් යම් පසක භෝග වගා කිරීමට යෝග්‍ය පාංශු වායු පරිමා රේන්ජ් එක මොකද්ද? පරිමා පරාසය තමයි යම් පසක භෝග වගාවට යෝග්‍ය පාංශු වායු පරිමා පරාසය. ඕවා තමයි බහුවර්ණ වලට අහන්න පුළුවන්. 105ත් 125ත් අතර වෙනවා. 5ට වඩා අඩු නම් මේ පසේ ගොඩක් ජලය තියෙනවා. දුර්වල ජල වහන තත්ත්වයේ 25ටත් වඩා වැඩි නම් මේ පසේ වාතය ගොඩක් තියෙනවා, ජලය අඩුයි. ඒ නිසා මේක තමයි හොඳ පරිමා පරාසය. ඊළඟට පොඩි පදයක් දැනගන්න soil aeration හෙවත් පාංශු වාතනය. පාංශු වාතය වායුගෝලීය වාතය මගින් විස්ථාපනය වීම, එහෙම නැත්නම් වායුගෝලීය හා පස අතර සිදුවන වායු චක්‍රීකරණ ක්‍රියාවක්. මේ තියෙන්නේ වායුගෝලය, මේ තියෙන්නේ පස. වායුගෝලයෙන් පසට වාතය ලැබෙනවා, පසෙන් වායුගෝලයට වාතය ගමන් කරනවා. එතකොට මේ විදිහට පසේ තියෙන වාතය වායුගෝල වාතය මගින් විස්ථාපනය වෙනවට අපි කියනවා පාංශු වාතනය කියලා. මේක කිසියම් ආකාරයක සයික්ලික් ප්‍රොසෙස් එකක් හෙවත් චක්‍රීකරණ ක්‍රියාවක් වෙනවා. පාංශු වාතයේ සංයුතිය හා වායු ධාරිතාවට බලපාන සාධක. පාංශු වාතයේ සංයුතිය.
අපි පාංශු වාතයේ සංයුතිය දල වශයෙන් කිව්වා මේ විදිහයි. කොයි විදිහද? සංයුතිය දක්වන්නේ අපි වායුගෝලීය වාතයට සාපේක්ෂව ඔක්සිජන් අඩු, කාබන් ඩයොක්සයිඩ් වැඩි, නයිට්‍රජන් දල වශයෙන් සමාන, නිර්වායු ශ්වසනය මගින් ඇති කරන මීතේන්, හයිඩ්‍රජන් සල්ෆයිඩ්, සල්ෆර් ඩයොක්සයිඩ් ආදිය වැඩි. ඒ වගේම පාංශු වාතයට සාපේක්ෂව ජල වාෂ්ප වැඩි තත්ත්වය. ඔන්න ඕක තමයි සාමාන්‍යයෙන් පාංශු වාතයේ ධාරිතාව නැත්තම් සංයුතිය. ඊළඟට ධාරිතාව කියන්නේ කොච්චරක් වාතය තියෙනවාද කියන එක. එතකොට මෙන්න මේක මේ සංයුතිය හා සංයුතිය මොකක් වුණත් කොච්චරක් තියෙනවද කියන එකට බලපාන සාධකයි මේ කතා කරලා තියෙන්නේ. පළවෙනි සාධකයේ පසේ අඩංගු ජල ප්‍රමාණය. අපි කිව්වා එකම අවකාශවල තමයි එක්ක වාතය හෝ ජලය තියෙන්නේ. ඒතර බැරි වෙලාවත් මේ අවකාශවල වැඩිපුර ජලය තිබ්බොත් මොකද වෙන්නේ? වාතයට ඉන්න බැරි වෙනවා. දෙවෙනි එක තමයි පසක පවතින සිදුරු ප්‍රමාණය හෙවත් සවිවරතාව. යම් පසක සිදුරු පැවතීමට අපි කියනවා soil porosity කියලා. දැන් වෙලා තියෙන්නේ මොකක්ද? යම් පසක මහා අවකාශ තියෙනවා නම් ඒවායේ වැඩිපුර වාතය රැඳෙනවා. ශුද්‍ර අවකාශ තියෙනවා නම් ඒවායේ වැඩිපුර ජලය රැඳෙනවා. එහෙම තමයි අපි සාමාන්‍යයෙන් උක බෙදාගෙන තියෙන්නේ. මහා අවකාශ බහුල පසක උදාහරණයක් වැලි පසක් වාතය වැඩි, ශුද්‍ර අවකාශ වැඩි පසක් උදාහරණයක් මැටි පසක් ජලය වැඩි. පාංශු වයනය හා ව්‍යුහය මේ ගැන අපි පස්සේ කතා කරනවා. පාංශු භෞතික විද්‍යාව යටතේ වැලි සහිත වයනයක් තියෙන පසක හා කැටිති මේකට තව නමක් තමයි කණිකාකාර. වැලි සහිත වයනයක් හෙවත් කැටිති හෙවත් කණිකාකාර ග්‍රැනියුලර් කියලා කියනවා. ව්‍යුහයක් සහිත පසක වැඩි වායු ප්‍රමාණයක් තියෙනවා. මොකද මේ වාගේ පස්වල හොඳ සවිවරතාවක් පිළියෙල වෙනවා. පසක වාතයේ තියෙන එක නරක ලක්ෂණයක් නෙවෙයි. මෙන්න මේක පුතේ හොඳට මතක තියාගන්න. දෘශ්‍ය ඝනත්වය. පසක දෘශ්‍ය ඝනත්වය හා පවතින වායු ප්‍රමාණය අතර තියෙන්නේ ප්‍රතිලෝම හෙවත් පරස්පර සම්බන්ධතාවක්. සම්බන්ධතාව මේකයි. පසේ දෘශ්‍ය ඝනත්වය වැඩි නම් පවතින වායු පරිමාව අඩු වෙනවා. වායු නෙමේ ජලයත් මෙහිමයි. දෘශ්‍ය ඝනත්වයේ වැඩි පස්වල පවතින වාතයේ මෙන්ම ජල පරිමාව අඩු වෙනවා. ඒකයි කියන්නේ අපි දෘශ්‍ය ඝනත්වයේ වැඩි පස් භෝග වගාවට හොඳ නැහැ කියලා. මොකද භෝග වගාවට පසේ වාතයත් අවශ්‍ය වෙනවා, ජලයත් අවශ්‍ය වෙනවා. එයා වැඩි වෙලා තියෙන වායු පරිමාව හෝ ජල පරිමාව අඩු නම් ඒක භෝග වගාවට යෝග්‍ය නැහැ. පාංශු ගැඹුර. යම් පසක මතු පිට කලාපවල පසේ ගැඹුරට සාපේක්ෂව වැඩි වායු ප්‍රමාණයක් තියෙනවා. පසක ගැඹුර යටතේ අපට කියන්න පුළුවන් මෙහෙම දෙයක්. හිතන්න මේ තියෙන්නේ ආපහු පොළොව මට්ටම කියලා. මෙන්න වායු ගෝලය. මෙන්න පස. පසට වාතය ලබා දෙන ප්‍රධාන ප්‍රභවය වන්නේ වායු ගෝලයයි. ඉතින් ඒ නිසා වායු ගෝලයෙන් සැපයෙන වාතය වැඩිපුර තැන්පත් වීම නිසා පසක මතු පිට කලාපයේ පවතින වායු ප්‍රමාණය ගැඹුරට වඩා වැඩි. පසේ මතු පිට තියෙන වාතය වැඩි, ගැඹුරට යද්දී අඩු වෙනවා. තව එකක් තියෙනවා. එමෙන්ම මතු පිට පසක ඔක්සිජන් සාපේක්ෂව වැඩි, ගැඹුරට කරාත්ම ඔක්සිජන් අඩු වෙනවා. මතු පිට පසක කාබන් ඩයොක්සයිඩ් සාපේක්ෂව අඩුයි, ගැඹුරට යද්දී කාබන් ඩයොක්සයිඩ් වැඩි වෙනවා. හොඳ රූපයක්ම ගමු. මෙහෙම බලන්නම. පසක ගැඹුරත් එක්ක මේගොල්ල හැසිරෙන විදිහ බලන්න. මෙන්න තියෙනවා පොළොව මට්ටම. ඉහළින් තියෙනවා වායු ගෝලය. පහළින් තියෙනවා පස. ඔන්න ඔයා
පසක මතු පිට ඉඳලා ළමයි ගැඹුරට ගමන් කරනවා. උඩ ඉඳලා මෙහෙම පහළට ගමන් කරනවා. ගමන් කරද්දි වෙන දේවල් තුනක් මෙතන කතා කරලා තියෙනවා. මොකද්ද වෙන එක දෙයක්? වායු ප්‍රමාණය පහළට යන්න යන්න අඩු වෙනවා. වායු පරිමාව කියන්නත් පුළුවන්. වායු පරිමාව කාබන් ඩයොක්සයිඩ් ඔක්සිජන් කියන්නේ මන් දන්නේ ඒක අඩු වෙනවා. පස්සේ උඩ වැඩි වායු පරිමාවක් තියෙනවා. පහළට යද්දි වායු පරිමාව අඩු වෙනවා. දෙවෙනි ලක්ෂණය. ඔක්සිජන් වලට මොකද වෙන්නේ? වායු ගෝලයෙන් ලැබීම නිසා උඩ කලාපයේ වැඩිපුර ඔක්සිජන් තියෙනවා. පස්සේ ගැඹුරට යන්න යන්න මොකද වෙන්නේ? ඔක්සිජන් අඩු වෙනවා. ඔක්සිජන් පරිමාව අඩු වෙනවා. හැබැයි කාබන් ඩයොක්සයිඩ් දැනගන්න පසට කාබන් ඩයොක්සයිඩ් ලබා දෙන්නේ වායු ගෝලයෙන් නෙවෙයි පසේම සිදුවන කාබනික පදාර්ථ වියෝජනය ආදී ක්‍රියාවන් මගින්. මතු පිට පසේ තියෙන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය සාපේක්ෂව අඩුයි. හේතුව කාබන් ඩයොක්සයිඩ් වැඩි වෙන්න ගියොත් වායු ගෝලයට ගමන් කරනවා. නමුත් ගැඹුරු පසේ තියෙන කාබන් ඩයොක්සයිඩ් වලට වෙන කොහාටවත් යන්න විදිහක් නැහැ. පස තුල රැස් වෙනවා. අපි ඉංග්‍රීසියෙන් කියන accumulation of carbon dioxide කියලා. ඒකනේ සමහර වෙලාවට මිනිස්සු ලිං ආදියට බහැපුවාම මැරෙන්නේ. ඇතුලේ ඔක්සිජන් අඩුයි කාබන් ඩයොක්සයිඩ් වැඩි. එහෙනම් මොකද වෙන්නේ? ගැඹුරට යනකොට CO2 පරිමාව නම් අඩු වෙනවා. දැන් ওই ලිං වල පිරෙන එකම වායුව කාබන් ඩයොක්සයිඩ් විතරක් නෙවෙයි. අර නිර්වායු පැසීම මගින් නිකුත් වෙන වායුන් තියෙන කවුද? මීතේන්, හයිඩ්‍රජන් සල්ෆයිඩ්, සල්ෆර් ඩයොක්සයිඩ් සමහර විට. වැනි වායුන් මොකද වෙන්නේ? ගැඹුරට යන්න යන්න ඔක්සිජන් අඩුයි, කාබන් ඩයොක්සයිඩ් වැඩි. සිද්ධ වෙන්නේ නිර්වායු පැසීම නැත්නම් නිර්වායු ශ්වසනය. ඒ මගින් මේ වායුන් පිට කරනවා. ප්‍රතිඵලය වෙන්නේ මොකක්ද? පසේ ගැඹුරට යන්න යන්න මේගොල්ලන්ගේ මීතේන්, හයිඩ්‍රජන් සල්ෆයිඩ්, සල්ෆර් ඩයොක්සයිඩ් පරිමාව වැඩි වෙනවා. මෙතන හැබැයි ඒ වාගේ මොකද කියන්නේ කාබන් ඩයොක්සයිඩ් පරිමාව පසේ ගැඹුරට යන්න යන්න ළමයෝ වැඩි වෙනවා මිසක අඩු වෙන්නේ නැහැ. පසේ ගැඹුරට යනකොට කාබන් ඩයොක්සයිඩ් පරිමාව වැඩි වෙන්නේ අඩු වෙන්නේ නැහැ. ඔන්න හොඳට මතක තියාගන්න පාඩම් කරනකොටත් පුතේ මේ වගේ සටහන් හදාගන්න. පසේ ගැඹුර වෙනස් වෙනවත් එක්කම මතු පිටින් දැන් ගැඹුරට යද්දී පාංශු වාතයේ සංයුතිය හැසිරෙන ආකාරය. ජල වාෂ්ප වල ලොකු වෙනසක් නැහැ. පසේ මතු පිට කලාපයේ හෝ ගැඹුර කියලා ජල වාෂ්ප සංයුතියේ ලොකු වෙනසක් නැහැ. ඉතින් ඒක නිසා තමයි ලිං වල අඩියට යනකොට ලිං කපද්දි ගැඹුරු වලවල් කපද්දි මිනිස්සු උස්ම ගන්න බැරුව මිය ගිහිල්ලා තියෙන්නේ. ඔක්සිජන් අඩුයි, කාබන් ඩයොක්සයිඩ් වැඩි, මේ විෂ වායුන් වැඩි. අපි කතා කරමින් හිටියේ පාංශු වාතයේ සංයුතිය හා ප්‍රමාණය කෙරෙහි බලපාන සාධක ගැනයි. මේ යටතේ අපි කතා කළා සාධක කීපයක්. මම මතක් කරනවනම් පසේ අඩංගු ජල ප්‍රමාණය වැඩි නම් වාතය අඩුයි කිව්වා. සවිවරතාව ගැන කතා කළා. මහා අවකාශ වැඩි නම් වාතය වැඩි කිව්වා. ශුද්ධ අවකාශ වැඩි නම් වාතය අඩුයි කිව්වා. පාංශු අයනය හා ව්‍යුහය ගැන කතා කළා. ප්‍රශස්තව පවතින්නේ ලෝම නැත්නම් වැලිම් ස්වභාවයෙන් වැලිමේ වයනයක් හා කැටිති ව්‍යුහයක් සහිත තත්ත්වයටතේ කිව්වා. ඊළඟට දෘශ්‍ය ඝනත්වයේ වැඩි වෙද්දී නම් වායු පරිමාව අඩු වෙනවා කිව්වා. පසේ ගැඹුර අණුව වාතයේ හැසිරෙන ආකාරයෙන් අපි මෙතන පෙන්වුම් කළා. මේ පෙන්වුම් කළේ. හොඳයි. එහෙනම් මොකක්ද පාංශු වාතයේ කෙරෙහි බලපාන ඊළඟ සාධකයේ වගා කළ භෝගය. විශාල හා පැතිරුණු මූල පද්ධතියක් සහිත භෝග වගා කරපුවාම ඒගොල්ල පසේ තියෙන ඔක්සිජන් ආදිය ගන්නවා. ප්‍රතිඵලය මොකක්ද? ඒ බඳු තත්ත්වයටතේ පසේ තියෙන ඔක්සිජන් අඩු වෙනවා. මේගොල්ල උරා ගත්තාම පසේ තියෙන ඔක්සිජන් අඩු වෙනවා. කාබන් ඩයොක්සයිඩ් වැඩි වෙනවා. ඒ ඉතින් මුල් මගින් පිට කරනවානේ. ඊළඟට පාංශු ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය. පසේ ඉන්න ජීවීන් හෙවත් පාංශු ජීවීනුත් පසේදී ශ්වසනය කරනවා.
ඒගොල්ලත් ඔක්සිජන් ලබා ගන්නවා කාබන් ඩයොක්සයිඩ් පිට කරනවා. ඍතුව කියලා කියන්නේ කාලය. මොන කාලෙද මේ කියන්නේ වර්ෂා කාලයක්ද පායන කාලයක්ද? ළමයි දැනගන්න අධික වර්ෂා කාලවලදී පසේ තියෙන අවකාශයවත් සිදුරු ජලයෙන් පිරෙනවා වාතාශ්‍රයේවත් වාතය අඩු වෙනවා වියලි කාලවලදී පසේ තියෙන වාතය වැඩි වෙනවා. අපි කතා කළේ පාංශු වාතයේ සංයුතිය හා ප්‍රමාණයට බලපාන සාධක. ඊළඟට අපි කතා කරනවා පාංශු වාතයේ කෘෂිකාර්මික වැදගත්කම. ඔබට පේනවා ඇති පොඩි රටාවක්. අපි කතා කළා පාංශු මැටි කණිජ වල කෘෂිකාර්මික වැදගත්කම. පාංශු කාබනික ද්‍රව්‍ය වල කෘෂිකාර්මික වැදගත්කම. පාංශු ජීවීන්ගේ වැදගත්කම. එහෙනම් දැන් කතා කරනවා කවුරු ගැනද? පාංශු වාතයේ කෘෂිකාර්මික වැදගත්කම ගැන. හරිද? මොනවද වැදගත්කම්? පළවෙනි එක බීජ ප්‍රරෝහණයට දැනගන්න බීජ ප්‍රරෝහණයට ඔක්සිජන් අවශ්‍ය වෙනවා ලබා ගන්න පස්සේ පාංශු වාතයේ. එන යම් පසක පාංශු වාතයේ හොඳ නම් ඔක්සිජන් වැඩිපුර ලැබිලා බීජ ප්‍රරෝහණයයි දියුණු වෙන්නේ. අංක 2 ශාකයේ හා මූල මණ්ඩලයේ වර්ධනයට. ශාකය හැදෙන්නත් ඕන මුල් හැදෙන්නත් ඕන. දුර්වල වාතනයක් කියන්නේ වාතාශ්‍රය දුර්වල නම් මූල පද්ධතියට ඔක්සිජන් නැති වෙලා දුර්වල වාතනයක් යටතේ මූල වර්ධනයත් මොකද වෙන්නේ? දුර්වල වෙනවා. මූල වර්ධනයත් දුර්වල වෙනවා. එතකොට මොකද වෙන්නේ? මුල් මගින් ශාකයට පෝෂක හා ජලය උරා ගන්න. මූල පද්ධතිය දුර්වල වුණාම පෝෂක හා ජල අවශෝෂණයත් බිඳ වැටෙනවා අඩාල වෙනවා. ඊළඟට පාංශු ජීවීන්ගේ ක්‍රියාවන්ට මේ යටතේ මොකද වෙන්නේ? විශේෂයෙන්ම සවායු ජීවීන්ට නැත්නම් ස්වායු ජීවීන්ට පසේ උසස් වාතාශ්‍රය වැදගත්. ස්වායු ජීවීන්ට පසේ උසස් වාතාශ්‍රයක් පවතින එක වැදගත් වෙනවා. ඊළඟට පසේ විෂ තත්ත්ව හටගන්න දැනගන්න පසේ වාතාශ්‍රය දුර්වල වුණොත් එහෙම නැත්නම් දුර්වල වාතාශ්‍රය යටතේ නිර්වායු ශ්වසනය වෙනවා. මේ මගින් මොකද වෙන්නේ? ඉස්සෙල්ලම කාබන් ඩයොක්සයිඩ් පිට වෙනවා. හැබැයි එයාට අමතරව සල්ෆර් ඩයොක්සයිඩ්, මීතේන්, තවත් ඕනනම් හයිඩ්‍රජන් සල්ෆයිඩ් වැනි විෂ වායුන් නිකුත් කරනවා. මේගොල්ල එක පැත්තකින් මුල් වලට විෂයි, අනෙක් පැත්තෙන් ශාක බීජ වලට හා පාංශු ජීවීන්ටත් විෂ වෙනවා. මේක හිතකර තත්ත්වයක් නෙවෙයි. ඊළඟට යම් පසකින් පෝෂක හා ජලය උරා ගන්න. ඔබ දන්නවා ඇති ශාක විසින් තම උපස්තරයෙන් පෝෂක හා ජලය උරා ගන්න යාන්ත්‍රණ දෙකක් තියෙනවා. එකක් සක්‍රීය අවශෝෂණය. අපි ඉංග්‍රීසියෙන් කියනවා ඇක්ටිව් ඇබ්සෝප්ෂන් කියලා. අනික අක්‍රීය අවශෝෂණය. අපි කියනවා පැසිව් ඇබ්සෝප්ෂන් හෙවත් ඉන්ඇක්ටිව් ඇබ්සෝප්ෂන් කියලා. මේකෙන් සක්‍රීය අවශෝෂණයට ATP අවශ්‍ය වෙනවා. සක්‍රීය අවශෝෂණය වෙන්න ගියාම ATP අවශ්‍ය වෙනවා. ATP නිපදවන්න නම් ශ්වසනය අවශ්‍ය වෙනවා. ශ්වසනය සිද්ධ වෙන්න නම් වාතාශ්‍රය හෙවත් ඔක්සිජන් අවශ්‍ය වෙනවා. එහෙනම් යම් පසක ATP හෙවත් ශක්තිය වැය කර පෝෂක උරා ගැනීම හෙවත් සක්‍රීය අවශෝෂණය යටතේ ශාකවලට ද්‍රව්‍ය කියන්නේ පෝෂක හා ජලය උරා ගන්න නම් පසේ ඔක්සිජන් තියෙන්න ඕන හොඳින් ශ්වසනය වෙන්න. ඒ කියන්නේ උසස් වාතාශ්‍රයක්, උසස් වායු තත්ත්ව අවශ්‍ය වෙනවා. අනික තමයි පසේ තියෙන වායු තත්ත්වය දුර්වල වුණාම මොකද වෙන්නේ? වගා කළ භෝගවලට ඒක හානි වෙනවා. වායු තත්ත්වය දුර්වල නම් භෝග හානියට ලක් වෙනවා. අනික තමයි පසේ වායු තත්ත්වය දුර්වල වුණාම අර මම කිව්වේ අණුක නයිට්‍රජන් සංයෝග බවට පත් කරන ක්‍රියාව මොකක්ද? නයිට්‍රී හරණය. නයිට්‍රේට අණුක නයිට්‍රජන් බවට පත් කරලා වායුගෝලයෙන් මුදා හරිනවා. මේක පසක තියෙන නයිට්‍රජන් හානි වෙන ක්‍රියාවක්. මෙසේ පසේ ඇති නයිට්‍රජන් වැනි පෝෂක පසෙන් හානි වෙන්න මේක හේතුවක් වෙනවා. අපි කතා කරමින් හිටියේ පාංශු වාතයේ
කෘෂිකාර්මික වැදගත්කම ගැන, බීජ ප්‍රරෝහණයට, ශාකයේ හා මුල්වල වර්ධනයට, පාංශු ජීවීන්ගේ ක්‍රියාවන්ට, පසේ විෂ තත්ත්ව හටගන්න පුළුවන්. ඒක හොඳ ලක්ෂණයක් නෙවෙයි. පෝෂක හා ජලය උරා ගන්න විශේෂයෙන්ම සක්‍රීය අවශෝෂණය මගින්. අනික තමයි වාතාශ්‍රය දුර්වල වීමෙන් භෝගයේ මුල් හානියට ලක් වෙනවා. අනික තමයි නයිට්‍රී හරණය වැනි ක්‍රියාවන් වෙලා පෝෂක හානි වෙනවා. දැන් අපි කතා කරලා ඉවරයි අපේ රවුමේ ඉන්න මේ කට්ටිය ගැන. ඝනද්‍රව්‍ය සම්පූර්ණයෙන් කතා කළා. අකාබනික 45යි කාබනික 5යි ගැන. පාංශු වාතය ගැනත් කතා කළා. පාංශු වාතය කියන්නේ කවුද? මෙයා ඉන්නේ කොහෙද? පාංශු වාතය හා වායුගෝලීය වාතයේ සංයුතිය මොන වගේද? පාංශු වාතයේ සංයුතිය හා ගුණාත්මක කිරී බලපාන සාධක මොනවද? ඒ වගේම පාංශු වාතයේ කෘෂිකාර්මික වැදගත්කම් මොනවද? ඔය ටික අපි කතා කළා. එහෙනම් අපි එනවා පසක හමු වන අවසාන සංරචකය ගැන කතා කරන්න. මෙයාට අපි කියනවා කවුරු කියලාද? පාංශු ජලය කියලා. අපි දැන් කතා කරන්න යන්නේ යම් පසක හමු වන ජලයේ හෙවත් පාංශු ජලය පිළිබඳව. මාතෘකාව පාංශු ජලය අපි ඉංග්‍රීසියෙන් කියනවා soil water කියලා. මාතෘකාව පාංශු ජලය අපි ඉංග්‍රීසියෙන් කියනවා soil water කියලා. පාංශු ජලය කියන්නේ යම් පසක පවතින ජලයට. කොහෙද තියෙන්නේ? පසේ ප්‍රමාණයෙන් කුඩා අවකාශ හෙවත් ශුද්ධ අවකාශවල තියෙනවා. ප්‍රමාණයෙන් විශාල අවකාශ හෙවත් මහා අවකාශවල තියෙනවා. ඊළඟට පස්සංශු වටා තුනී පටලයක් වශයෙන් තියෙනවා. ඒ කියන්නේ මෙන්න මෙහිමයි. මේ තියෙන්නේ කිසියම් පස්සංශුවක් නම් ළමයි මේ පස්සංශුව වටා හදනවා මේ වගේ පොඩි ලේයර් එකක්. ඒ ලේයර් එකක් විදිහට පාංශු ජලයේ ඉන්න පුළුවන්. මෙන්න මේ විදිහට. මෙයා ඊට අධික සංශක්තිය ආසක්ති බලයකින් පසට බැඳිලා ඉන්නවා. එහෙනම් පසක ජලයේ තියෙන්න පුළුවන් ප්‍රමාණයෙන් විශාල අවකාශයවත් මහා අවකාශ, ප්‍රමාණයෙන් කුඩා අවකාශයවත් ක්ෂුද්‍ර අවකාශ, ඒ වගේම පස්සංශු වටා තුනී පටලයක් විදිහට. තමයි දැනගන්න මෙතෙන්දි පසක ජලයේ රැඳෙන්න ප්‍රධාන හේතුන් හෙවත් බල වර්ග 4ක් බලපානවා. මෙතන කියනවා යම් පසක පාංශු ජලය රැඳීමට බලපාන ප්‍රධාන සංසිද්ධීන් processes 4ක් තියෙනවා. එකක් පසේ සංශක්ති හා ආශක්ති බල, අනික කේශාකර්ෂණය, අනික පෘෂ්ඨික ආතතිය, අනික ජල අණුවල ද්‍රවීයතාව. මෙන්න මේ ක්‍රම 4ට තමයි පසේ ජලයේ රැඳෙන්නේ. නැත්තම් ගුරුත්වයට ඉවත් වෙනවනේ. පළවෙනි එක තමයි සංශක්ති හා ආසක්ති බල. සමජාතීය අංශුන් අතර ඇතිවන ආකර්ෂණ බල සංශක්ති බල වෙනවා. විෂම ಜಾති දැන් උදාහරණයක් තමයි එක පස්සංශුවක් තවත් පස්සංශුවක් සමග ඇලෙන්න පුළුවන්. එක ජලාංශුවක් තවත් ජලාංශුවක් සමග ආකර්ෂණය වෙන්න පුළුවන්. මෙන්න මේවට අපි කියනවා සංශක්ති බල කියලා. එකිනෙකාට වෙනස් අංශු අපි කියනවා විෂම ಜಾති අංශුන් අතර ඇතිවන ආකර්ෂණ බලවලට අපි කියනවා ආශක්ති බල කියලා. cohesive forces and adhesive forces. සංශක්ති බලවලට සමහරු කියනවා cohesive forces කියලා. ආශක්ති බලවලට කියනවා adhesive forces කියලා. adhesive forces. එතකොට ළමයි කිසියම් පසක ජලයේ රැඳෙන්න මේ සංශක්ති බලයි ආශක්ති බලයි කියන දෙකම බලපානවා. සංශක්ති බලවලට උදාහරණයක් තමයි එක ජලාංශුවක් තවත් ජලාංශුවක් සමග බැඳෙනවා. ආශක්ති බලවලට උදාහරණයක් තමයි එක ජලාංශුවක් මැටි අංශුවක් එක්ක බැඳෙනවා. ඔන්න පසක ජලයේ රැඳෙන පළවෙනි හේතුව
සංශක්තිය ආසක්ති බල. දෙවෙනි කරුණක් තියෙනවා සිහින් හා කේශික නලවල ගුරුත්වයට එරෙහිව ජලය රඳවා ගැනීමට සමත් ආකර්ෂණ බලයක් තියෙනවා. මෙතෙන්දි වෙන්නේ මොකක්ද? ශුද්‍ර අවකාශ කේශික නලවලට සමාන්තරව ක්‍රියා කරනවා. මෙන්න මෙහිම දෙයක් වෙන්නේ ළමයි උතන. සිහින් හා කේශික නලවලට, ඒ කියන්නේ කොණ්ඩගස් තරම් හීනි නලවලට ගුරුත්වයට එරෙහිව ජලය රඳවා ගැනීමට සමත් අතිරේක බලයක් ඇති කරන්න පුළුවන්. කොණ්ඩගස් වගේ හීනි නලවලට නැත්නම් කේශික නලවලට ගුරුත්වයට එරෙහිව ජලය රඳවා ගන්න සමත් අතිරේක බලයක් ඇති කරන්න පුළුවන්. මේකට අපි කියනවා කේශාකර්ෂණ බලය කියලා. දැනගන්න කේශාකර්ෂණ බලය ඇති වෙන්නේ සිහින් හා කේශික නලවල පමණයි. මම උදාහරණයක් මෙහෙම කියන්නද? ඔබ ගන්නවා ලොකු අඟල් 4ක නැත්නම් සෙන්ටිමීටර් 10ක් පමණ ලොකු ස්ලෝන් බටයක් ගන්නවා. මොකක් හරි PVC බටයක් ගන්නවා. මෙන්න PVC නලය. මේක දැම්ම මෙහෙම. දාලා මේ වගේ භාජනයක් තියලා ඔය භාජනෙට වතුර දානවා. මෙන්න මේ ගානට භාජනයේ වතුර තියෙනවා. ඔබට පෙනේවි මේ භාජනයේ තියෙන වතුර මට්ටමටම ස්ලෝන් නලය තුලත් ජලය රැස් වෙනවා. ඇටෝම ඔහොම තියෙද්දි මොකද අපි කරන්නේ? මේ නලය උඩ එල්ලලා තියෙන කියලා හිතන්නකෝ. ඔය නලය ඔහොම තියෙද්දි පරිස්සමට ජල භාජනය අයින් කරනවා. අපට ලැබෙන ප්‍රතිඵලය මෙන්න මේකයි. නලය ඔය විදිහටම තිබියදී අපි ජල භාජනය අයින් කරලා දානවා. ප්‍රතිඵලය වෙන්නේ මොකක්ද? මේ නලය තුල ජල බිඳුවක්වත් ඉතුරු වෙන්නේ නැහැ. මහා පරිමාණ නලයක ඇයි වතුර ටික ඔක්කොම ගුරුත්වය යටතේ බැහැලා යනවා. වතුර ටික ඔක්කොම ගුරුත්ව බලය යටතේ බැහැලා යනවා. එහෙනම් විශාල පරිමාණ නලවල ජලය රඳවා ගන්න දෙන බලයට වඩා ගුරුත්ව බලය වැඩි. ඒකයි මේ ජලය ගුරුත්ව බලය යටතේ බැහැලා ගියේ. මම ඊළඟට ගන්නවා ළමයි ප්‍රමාණයෙන් කුඩා නලයක්. මෙන්න මම ගන්න ප්‍රමාණයෙන් කුඩා නලය නැත්නම් සිහින් හා කේශික නලයක් කියමු මේකට. මේ වගේ සිහින් හා කේශික නලයක් ගන්නවා. අරගෙන මේකත් අර වගේම ජල භාජනයකට දානවා. මේ වගේ ජල භාජනයකට. දාලා වතුර දාපුවාම මේ නලයේත් වතුර පිරෙනවා. ඔහොම ඇටෝම සකස් කරලා ඊට පස්සේ මොකද කරන්නේ? මේ නලය උඩ එල්ලලා වගේ තියෙනවා නම් නලය මේ විදිහටම තියෙද්දි සද්ද නැතුව අපි ජල භාජනය අයින් කරනවා. ප්‍රතිඵලය මෙන්න මේ නලය. මේ විදිහට නලයේ පමණක් ඉතිරිව තිබියදී ජල භාජනය අයින් කරපුවාම මොකද වෙන්නේ? මේ නලයේ තියෙන ජලය සම්පූර්ණයෙන්ම ඉවත් වෙන්නේ නැහැ ගුරුත්ව බලය යටතේ. මේ නලයේ සමහර ස්ථානවල ගුරුත්වයට එරෙහිව ජලය රැඳෙනවා. මේ වගේ. මේ ජලය ගුරුත්වයට යටතේ ඉවත් වෙන්නේ නැහැ. මෙන්න මේ විදිහට සිහින් හා කේශික නලවල ලොකු නලවල නැහැ, සිහින් හා කේශික නලවල ගුරුත්වයට එරෙහිව ජලය රඳවාගත හැකි අතිරික්ත බලයක් ප්‍රතිඵල වෙනවා. මෙන්න මේකට අපි කියනවා කේශාකර්ෂණය කියලා. නැත්තම් අපි කියනවා කේශාකර්ෂණ බලය කියලා. සිහින් හා කේශික නලවල ගුරුත්වයට එරෙහිව ජලය රඳවා ගැනීමට සමත් මේ අතිරේක බලයට අපි කියනවා කේශාකර්ෂණ බලය කියලා. දැන් කුඩා කාලේ ඕගොල්ලෝ මේ සමාන ප්‍රැක්ටිකල් එකක් කරලා ඇති. මේ සඳහා යොදා ගන්න සිහින් හා කේශික නලය හුඟක් වෙලාවට තීන්ත ඉවර වෙච්ච කාබන් පෑන් කූරක්. කාබන් පෑනෙන් ලියලා තීන්ත ඉවර වෙච්චාම තුහ් කියලා මොකද කරන්නේ? ඇදලා ඕකේ තලයේ අයින් කරලා අර කාබන් හිස් කූර ගන්නවා. අර ඔකට ඉතින් එකක් පිඹිම ඉන්නවා. කොහොම ටික වේලාවක් පිඹිද්දි මොකද වෙන්නේ? මේක ඇතුළට කේටේ ගමන් කරනවා. මේක කෙල වලින් පිරෙනවා. මේක කෙල වලින් පිරුණාට කෙලවල තියෙන 90කටත් වඩා ජලයනේ. මේ කෙල සහිත කාබන් පෑන් කූර උලකුත් නැතුඩකුත් නැහැ. මෙහෙම අල්ලගෙන හිටියට
මේකේ තියෙන කේටය හෝ ජලය සම්පූර්ණයෙන් ඉවත් වෙන්නේ නැහැ. මේකෙත් මේ වගේ තැන් තැන්වල මෙහෙම ජලය රැඳෙනවා. නැත්තම් කේටය රැඳෙනවා. මෙහෙම තියෙනවා. මේ වගේ සිහින් හා කේශික නලවල ගුරුත්වයට එරෙහිව මේ ජලය රඳවා ගැනීමට සමත් මේ අතිරේක බලයට අපි කියනවා කේශාකර්ෂණ බලය කියලා. ඒ බලය මගින් රැඳුණු ජලයට අපි කියනවා කේශාකර්ෂණ ජලය කියලා. ඒක පස්සේ බලමු. කාට හරි ඕනනම් මේ නලයේ සිහින් හා කේශික නලයේ තියෙන ජලය අයින් කරන්න එයා මොකද්ද කරන්න ඕනේ? මේක අතින් ගසන්න ඕනේ. ගසපුවාම තමයි මේ ජලය ඉවත් වෙන්නේ. එහෙනම් යම් පසක ජලය රැඳීමට බලපාන ප්‍රධාන හේතු දෙකක් අපි ඉදිරිපත් කළා. එකක් මොකක්ද? සංශක්ති හා ආශක්ති බල. සමාන අංශුන් අතර ඇති වෙනවා සංශක්ති බල. විෂම ಜಾතිය අංශුන් අතර ඇති වෙනවා ආශක්ති බල. මේක යම් පසක ජලය රැඳීමට බලපෑවා. දෙවෙනි හේතුවට අපි කිව්වා කේශාකර්ෂණය කියලා. සීන් එවත් කේශික නලවල ගුරුත්වයට එරෙහිව ජලය රඳවා ගැනීමට සමත් ආකර්ෂණ බලයක් ඇති වුණා. මෙහිදී ඇති ශුද්‍ර අවකාශ කේශික නලවලට මෙහිදී පසේ තියෙන ශුද්‍ර අවකාශයි මේ කේශික නලවලට සමාන්තරව ක්‍රියා කරන්නේ. මේ වගේ සිහින් නලයකට සමාන්තරව ක්‍රියා කරනවා පසේ තියෙන ශුද්‍ර අවකාශය. ඔන්න දැන් පසක ජලය රැඳෙන්න බලපාන හේතුන් දෙකක් කතා කළා. සමජාතීය අංශුන් අතර ඇති වන ආකර්ෂණ බලය සංශක්ති බලය, විෂම ජාතීය නම් ආශක්ති බලය. දෙවනුව අපි කතා කළා මොකක්ද මේ කතාව? මේකට අපි කිව්වා කේශාකර්ෂණ බලය කියලා. දැන් අපි මේ දක්වා කිව්වනේ පසක ජලය රැඳෙන්න බලපාන ප්‍රධාන හේතුන් දෙකක්. එකක් තමයි මොකක්ද? අපි මුලින්ම කතා කරපු සංශක්ති සහ ආශක්ති බල. දෙවෙනි එක තමයි මේ ජලය සම්බන්ධයෙන් අපි කතා කරද්දී ඇතිවන කේශාකර්ෂණ බලය. මේ වගේ තුන්වෙනි බලයක් ගැන අපිට ඕනනම් අදහස් පළ කරන්න පුළුවන්. ඒකට අපි කියනවා පෘෂ්ඨික ආතතිය කියලා. ඒකට අපි කියනවා ළමයි පෘෂ්ඨික ආතතිය කියලා. පෘෂ්ඨික ආතතිය කියන්නේ මේකයි. අපි මේ වාගේ ද්‍රාවණයක් ගත්තොත්, ජලය සහිත භාජනයක් ගත්තොත්, මේ තියෙන ජල පෘෂ්ඨයේ තියෙන ජල අංශුන් අතර දැන් මෙතන තියෙනවා වායු ගෝලය. මෙතන තමයි ජලය තියෙන්නේ. වෙලා තියෙන්නේ මොකක්ද? මේ පෘෂ්ඨයේ තියෙන ජල අංශුන් එකිනෙකා අතර ඇති වෙන ආකර්ෂණ බල. නැත්තම් සංශක්ති බල. මේකේ ප්‍රතිඵලය වෙන්නේ මෙන්න මේ ජල පෘෂ්ඨය පටලයක්සේ ක්‍රියා කරනවා. කිසියම් ජල පෘෂ්ඨයක් පටලයක්සේ ක්‍රියා කිරීම මගින් එයා ලබා ගන්නවා කිසියම් ආකාරයක ආතතියක් හෙවත් දැඩි බවක්. අන්න ඒකට අපි කියනවා ළමයෝ පෘෂ්ඨයක් ලබා ගන්නා දැඩි බව කවුද? පෘෂ්ඨික ආතතිය වේ. මේකත් පසක ජලය රැඳෙන්න බලපාන තුන්වෙනි බලයක්. පසක ජලය රැඳීමට බලපාන එච්චර වැදගත් නෑ කියන්නත් බෑ. මේක හරි වැදගත් වෙනවා. පසක ජලය රැඳීමට බලපාන හතරවෙනි බලයක් ගැන අපිට කතා කරන්න පුළුවන්. මේ හතරවෙනි බලයට අපි කියනවා ජල අණුවල ද්‍රවීයතාව කියලා. මේක තේරුම් ගන්න දරුවෝ. දැන් ජල අණුවක් කියලා කියන්නේ කවුද? මෙයානේ H2O නේ ළමයෝ. මෙයා හැදෙන නැත්තම් මෙයා තියෙන්නේ කොහොමද? මෙහෙම තියෙනවා. ඔක්සිජන් පරමාණුව මෙහෙම ඉන්නවා. මෙතන හයිඩ්‍රජනුයි මෙතන හයිඩ්‍රජනුයි ඉන්නවා. මෙන්න මෙහෙම බන්ධනයක් ඇති වෙනවා. දැන් කෙනෙක් අහයි ඇයි මෙයා රේඛීය නොවි මෙහෙම රේඛාවක් වගේ නැතුව ඇයි කෝණික වුනේ කියලා. ඔකට රසායන විද්‍යාව කරපු කට්ටිය කියයි මෙතන ඉන්නවනේ ඉලෙක්ට්‍රෝන දෙකක්. මේ ඉලෙක්ට්‍රෝන දෙකට සමහරු මෙහෙම ඉලෙක්ට්‍රෝනයක් ඉන්නවා, මෙහෙම ඉලෙක්ට්‍රෝනයක් ඉන්නවා. ওই දෙකට සමහරු කියනවනේ මොන ඉලෙක්ට්‍රෝන කියලාද? එකසර ඉලෙක්ට්‍රෝන කියලා. මම නිකන් කිව්වේ වැඩි ඇඟට ගන්න එපා ඒක. මෙන්න මේ එකසර ඉලෙක්ට්‍රෝන මගින් එකසර ඉලෙක්ට්‍රෝන යුගලක් තියෙනවා. මේගොල්ල මගින් ඇති කරන තල්ලුව හන්දා මෙහෙම තියෙනවා වෙනුවට මෙහෙම කෝණයක් හදා ගන්න. හරි. ඒක වෙනම කතාවක්. ඊට පස්සේ මෙහෙම දෙයක් වෙනවා. ඊට පස්සේ වෙන්නේ ළමයෝ මේ මෙතන තියෙන හයිඩ්‍රජන් තමන් ගාව තියෙන
ඉලෙක්ට්‍රෝනේ මෙතෙන්ට දෙනවා. දීලා ඔක්සිජන් වලට ඍණ ආරෝපණයක් ඇති කරනවා. මෙතන ඇති කරගන්නවා ධන ආරෝපණයක්. දැන් මේ වැඩේටම ලක් වෙච්චි තව ජල අණුවක් ඉන්නවා වෙන්න පුළුවන්. මොකක්ද මේ ජල අණුවේ කතාව? එයාත් මේ වගේම ද්‍රවීය වෙලා තියෙනවා. මේක තමයි ද්‍රවීය වෙනවා කියන්නේ. කිසියම් උදාසීන අණුවක් ආරෝපණ ලබා ගැනීම ද්‍රවීය වීම. මෙන්න ජලයේ ද්‍රවීය වුණා. ඔක්සිජන් ඍණ වුණා, හයිඩ්‍රජන් ධන වුණා. මේ වගේම හිතන්න ළමයෝ තවත් ජල අණුවක් ඉන්නවා. එයත් ද්‍රවීය වෙලා ඉන්නේ. කොහොමද එයා ද්‍රවීය වෙලා ඉන්නේ? එයාගේ ඔක්සිජන් මේ වගේම ඍණ වෙලා තියෙනවා. මේ වගේම එකසර ඉලෙක්ට්‍රෝන යුගල හින්දා හයිඩ්‍රජන් ඉන්නවා. මෙතන ධන ඔහොම වෙලා ඉන්නවා. දැන් මොකද වෙන්නේ? මේ හයිඩ්‍රජන් ධන ආරෝපණයයි මේ ඔක්සිජන් ඍණ ආරෝපණයයි අතර ඇති වෙනවා මොකක්ද? බන්ධනයක්. මේක ළමයෝ ඉතා ප්‍රබල බන්ධනයක් වෙනවා. මේ ප්‍රබල බන්ධනයට අපි කියන්නේ මොන බන්ධනයක් කියලාද? මෙන්න මේකට නේද අපි කියන්නේ හයිඩ්‍රජන් බන්ධන කියලා. මේ මගින් ජලය ඉතා ප්‍රබලව එකිනෙකා අතර බැඳෙනවා. එහෙනම් දැනගන්න යම් පසක ජලය රැඳීමට බලපාන ප්‍රධාන බලවේගයන් හතරක් ගැන අපට කතා කරන්න පුළුවන්. සමජාතීය අංශූන් අතර ඇතිවන ආකර්ෂණ බලය සංශක්ති බලය වෙනවා. විෂම ජාතීය අංශූන් අතර ඇතිවන ආකර්ෂණ බලය ආශක්ති බලය වෙනවා. සිහින් හා කේශික නලවල කොණ්ඩගස් වගේ හීන් නලවල ගුරුත්වයට එරෙහිව ජලය රඳවා ගැනීමට සමත් ආකර්ෂණ බලය කේශාකර්ෂණ බලය වෙනවා. කිසියම් ජල පෘෂ්ඨයක පවතින ජල අණු වෙන්වෙන් වශයෙන් පවතින්නේ නැතුව ඒගොල්ලන්ගේ ආකර්ෂණ බල මගින් නැත්නම් සංශක්ති ආසක්ති බල මගින් එකිනෙකා බැඳගෙන ජල පෘෂ්ඨයේ පටලයක් සේනික රවාණක පටලයක් වගේ ක්‍රියා කිරීම මගින් මේ ජල පෘෂ්ඨය ලබා ගන්නා දැඩි බව පෘෂ්ඨික ආතතිය වෙනවා. ජල අණු අයනීකරණය වීම නිසා යාබද ජල අණු සමග අයනීකරණය වූ යාබද ජල අණු සමග හයිඩ්‍රජන් බන්ධන ඇති කරගන්නවා. ඒ తත්වය ජල අණු වල ද්‍රවීයතාව වෙනවා. එහෙනම් අපි කතා කළේ යම් පසක ජලය රැඳීමට බලපාන ප්‍රධාන සංසිද්ධීන් හතර ගැනයි. හරිද? ඒක තමයි මම මේ ඉතින් විස්තර කරන්න උත්සාහ කළේ. ඉතින් ඔය වගේ සංසිද්ධීන් යටතේ පසක රැඳෙන ජලය කෘෂිකර්මයේදී වැදගත් වෙන්නේ කොහොමද? එහෙම නැත්නම් පාංශු ජලයේ කෘෂිකාර්මික වැදගත්කම. ඒ ගැන අපි මේ කතා කරන්න යන්නේ. ඔබට මතක ඇති අපි කතා කළා පාංශු ಖನಿජ හේවත් මැටි ಖනිජ වල කෘෂිකාර්මික වැදගත්කම, පාංශු කාබනික ද්‍රව්‍ය වල කෘෂිකාර්මික වැදගත්කම, පාංශු ජීවීන්ගේ කෘෂිකාර්මික වැදගත්කම, පාංශු වාතයේ කෘෂිකාර්මික වැදගත්කම. එහෙනම් ජලය ගැනත් කතා කරන්න එපා. පසක හමු වන අවසාන සමාජිකයන් අවසාන සංරචකයන් එයාගේ කෘෂිකාර්මික වැදගත්කම. ළමයෝ මොකද කියන්නේ? පසේ අඩංගු ಖනිජ පෝෂක ශාක මගින් ලබාගන්නේ පාංශු ජලයේ ද්‍රිය වූ ද්‍රාවණ වශයෙන්. මතක තියාගන්න ශාකවලට අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය 17ක් තියෙනවනේ ළමයෝ. මේ 17න් ඔය කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් වගේ කීපයක් හැර අනික් කවුද? නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම්, කැල්සියම්, මැග්නීසියම්, සල්ෆර් මේ ඔක්කොම ලබා ගන්න කොහෙන්ද? පසේ දිය වූ අයන නැත්තම් පසේ දිය වූ තත්ත්වය යටතේ. වෙනම ලබා ගැනීමක් නෑ. ශාක පසෙන් ජලය උරා ගන්නවා. ඒ උරා ගන්න ජලයත් එක්ක තමයි නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම්, සල්ෆර්, කැල්සියම්, මැග්නීසියම් ආදී මේ පෝෂක නැත්තම් ಖನಿජාවන අයන ශාකයට ලැබෙන්නේ. ඔන්න එක වැදගත්කම. දෙවෙනි එක තමයි පාෂාණ ජීර්ණයේදී පාංශු ජලය ආධාර වෙනවා. එක පැත්තකින් ශාකවලට ಖනිජ පෝෂක ලබා දෙනවා. අනිත් පැත්තෙන් පාෂාණ ජීර්ණයට ආධාර වෙනවා පාංශු ජලය. පසේ ජලයේ පාංශු ජලය හොඳට තිබ්බොත් තමයි අපට බිම් සැකසීම වගේ සාත්තු ක්‍රියා කරන්න පුළුවන් වෙන්නේ. පසක තියෙන බොහෝ භෞතික රසායනික හා ජෛවික ක්‍රියාවන් යාමනය කරන්නට පාංශු ජලය වැදගත් වෙනවා. භෞතික ක්‍රියාවන් තියෙනවා, රසායනික ක්‍රියාවන් තියෙනවා, ජෛවික ක්‍රියාවන් තියෙනවා. මේවා යාමනය කරන්නට අපිට
පාංශු ජලය දායක වෙනවා. ඒ කියන්නේ නොයෙකුත් ජලය ගමන් කරන්නට, පෝෂක ගමන් කරන්නට ඒ වාගේ වෙලාවට අපිට පාංශු ජලය දායක වෙනවා. ඊළඟට පාංශු ජීවීන්ගේ පසේ ඉන්න ජීවීන් පාංශු ජීවීන් වෙනවා. මේගොල්ල විවිධ ක්‍රියාකාරීත්වයන් දක්වනවා. ඒ ක්‍රියාවන් පවත්වා ගන්නටත් පාංශු ජලය දායක වෙනවා. බීජ ප්‍රරෝහණය සහ ශාකවල වර්ධනයටත් ශාක වලට කියන්නේ ශාක වලට අවශ්‍ය ජලය ලැබෙන ප්‍රධානම ක්‍රමය පාංශු ජලයෙන්. ඒ නිසා පාංශු ජීවීන්ගේ ක්‍රියාවන්ට දායක වෙනවා. ඒ වගේම බීජ ප්‍රරෝහණය හා ශාක වර්ධනයට දායක වෙනවා. මෙන්න මේවා තමයි ප්‍රධාන වශයෙන් පාංශු ජලයේ වැදගත්කම් වෙන්නේ. අපි කතා කළේ පාංශු ජලයේ ප්‍රධාන වැදගත්කම් කීපයක්. खनिज पोषक සපයන්න, පාෂාණ ජීර්ණයට, බිම් සකස් කිරීම ආදී සාත්තු ක්‍රියාවන්ට, පසේ බොහෝ භෞතික රසායනික හා ජෛවීය ලක්ෂණ වලට. මේක ඇතුලේ ගොඩක් දේවල් තියෙනවා. පාංශු ව්‍යුහය ඇති කරන්නද, පසේ උෂ්ණත්වයටද, පසේ ඝනත්වයටද, පසේ සංස්ථිතියටද, පසේ වර්ණයටද, පසේ ප්‍රතිරෝධයටද, එතනින් ගියාම පසේ pH අගයටද, ශාරීයතාවටද, ලවණතාවටද, භස්ම සංතෘප්තියටද, එහෙම නැත්නම් පාංශු ජීවී ක්‍රියාවන්ටද, මේක ඇතුලේ ගොඩක් දේවල් තියෙනවා. එතකොට මේ විදිහට අපට වැදගත්ය කියන පාංශු ජලය පසේ කොච්චරක් තියෙනවද කියලා අපට දක්වන්න අවශ්‍ය වෙනවා. එහෙනම් මතක තියාගන්න, යම් පසක ඇති ජල ප්‍රමාණය සුලභව දක්වන්නේ ඒ පසේ ජලය රැඳී පැවතීමට හෝ පසෙන් ජලය ඉවත් කරන්නට අවශ්‍ය බලයක් විදිහටයි. යම් පසක ජලය රැඳී ඇති ආකාරය දක්වන්නේ ඒ පසේ ජලය රැඳී පැවතීමට හෝ ඉවත් කිරීමට අවශ්‍ය බලයක් විදිහට. ෆෝස් එකක් විදිහට. හොඳට මතක තියාගන්න. එතකොට යම් පසක මේ විදිහට ජලය රැඳීම හෝ ඉවත් වීමට යොදා ගන්න පුළුවන් බලය යොදාගෙන ප්‍රධාන පරිමාණ තුනක් හදලා තියෙනවා. එකකට කියනවා අපි වායුගෝල පීඩන ඒකක පරිමාණය, අනිකට කියනවා ජල සෙන්ටිමීටර් පරිමාණය, අනිකට කියනවා pF පරිමාණය. දැන් මේ කතා කරන්නේ පසේ ජලය රැඳෙන එක මනින පරිමාණ ගැනයි. පසේ ජලය රැඳෙන එක හෝ පසෙන් ජලය ඉවත් වෙන එකට අවශ්‍ය බලය මත තමයි අපි පාංශු ජලය වර්ග කරලා තියෙන්නේ. නැත්නම් පාංශු ජලයේ අගය ගැන කතා කරන්නේ. දැන් මෙහෙමනේ ළමයි. අපිට පුළුවන් ඕනනම් යම් තැනක තියෙන ජලය පරිමාවක් වශයෙන් කතා කරන්න. උසක් වශයෙන් කතා කරන්න. ස්කන්ධයක් වශයෙන් කතා කරන්න. පසේ තියෙන ජලය ගැන කතා කරලා තියෙන්නේ එක විදිහකටවත් නෙමෙයි. පසේ යම් ජලයක් තිබේද එයා පසේ රැඳෙන්න හෝ පසෙන් ඉවත් වෙන්න කොච්චර බලයක් අවශ්‍යද? මේ බලය මනින්න පරිමාණයක් අවශ්‍යයි. මොනවා හරි ඒකක අවශ්‍යයි. මේ සඳහා ප්‍රධාන පරිමාණ තුනක් යොදාගෙන තියෙනවා. එකක් තමයි මේ වාගෝපී පරිමාණය හෙවත් වායුගෝල පීඩන ඒකක පරිමාණය. තව එකක් තියෙනවා ජල සෙන්ටිමීටර පරිමාණය. තව එකක් තියෙනවා pF පරිමාණය. බලන්න වායුගෝල පීඩන ඒකක පරිමාණය හෙවත් වාගෝපී පරිමාණය. මොකද්ද කියන්නේ? මුහුදු මට්ටමේදී වායුගෝලීය වාතය මගින් ඇති කරන තෙරපීම වායුගෝල පීඩන ඒකක එකක්සේ සලකලා ගොඩනගාගෙන තියෙන පරිමාණය. හිතන්න දරුවෝ මෙන්න මේක. මෙන්න ළමයි පෘථිවි ගෝලය. මෙන්න තියෙනවා පෘථිවි ගෝලය. ඔබ දන්නවා ඇති මේ පෘථිවි ගෝලයේ වටා වායුගෝලීය වාතය රඳවා ගැනීමෙන් හටගත් ගෝලයක් තියෙනවා. ඒකට අපි කියනවා වායුගෝලය කියලා. පෘථිවියේ ගුරුත්වාකර්ෂණ බලය මගින් ඒ අවට වාතය රඳවාගත හැකි කලාපයක් නිර්මාණය වෙනවා. ඒකට අපි කියනවා ඇට්මොස්ෆියර් හෙවත් වායුගෝලය කියලා. දැන් ළමයි මේ වායුගෝලයේ පවතින වාතය මගින් තෙරපීමක් ඇති කරනවා. වායුගෝලයේ පවතින වාතය මගින් ඇති කරන මේ තෙරපීමට අපි කියනවා වායුගෝල පීඩනය කියලා.
වායුගෝලයේ පවතින වාතය මගින් නැති කරන තෙරපීම වායුගෝල පීඩනය වෙනවා. දැනගන්න ප්‍රධාන වශයෙන් මේ වායුගෝල පීඩනය උච්චත්වයේ හෙවත් මුහුදු මට්ටමේ සිට ඇති උස අණුව වෙනස් වෙනවා. අපි සම්මතයක් වශයෙන් යොදා ගන්නවා මුහුදු මට්ටමේදී. අපි සම්මතයක් වශයෙන් යොදා ගන්නවා මුහුදු මට්ටමේදී මේ වායුගෝලීය වාතය මගින් නැති කරන තෙරපුම් ප්‍රමාණය වායුගෝල පීඩන ඒකක 1ක් සේ. වායුගෝල පීඩන ඒකක 1ක් සේ සලකා ගොඩනැගූ පරිමාණයට අපි කියනවා වායුගෝල පීඩන ඒකක පරිමාණය කියලා. අපට ඒ මගින් පුළුවන් පසේ ජලයේ රැඳී ඇති හෝ ඉවත් කිරීමට අවශ්‍ය බලය මනින්න ඒ මගින් පාස් ජල ප්‍රමාණය දක්වන්න. මේ පසේ ජලයේ තියෙන වායුගෝල පීඩන එකක ප්‍රමාණයකින් නැත්තම් දෙකක ප්‍රමාණයකින් පසේ තියෙන ජලයේ වැඩි වෙන්න රැඳී ඇති බලය අඩු වෙනවා. පසේ තියෙන ජලය අඩු වෙන්න රැඳී ඇති බලය වැඩි වෙනවා. ඉතින් මේක තමයි වායුගෝල පීඩන ඒකක පරිමාණය කියන්නේ. මුහුදු මට්ටමේදී වායුගෝලීය වාතය මගින් නැති කරන තෙරපීම වායුගෝල පීඩන ඒකක 1ක් ලෙස සැලකීමෙන් ගොඩනගා ඇති පරිමාණය. එනම් මුහුදු මට්ටමේදී වායුගෝලීය පීඩනය සමානයි වායුගෝල පීඩන ඒකක 1ක්. ඒ අනුව කොච්චරක් ජලයේ තියෙනවද කියලයි කියන්නේ. බලන්න දෙවන පරිමාණය. මේකට කියනවා ජල සෙන්ටිමීටර් පරිමාණය කියලා. මේ ගැන කතා කරන්න ඉස්සෙල්ලා මෙන්න මේක පොඩ්ඩක් බලන්නකෝ දරුවෝ. ඔක අමතක කරන්නකෝ. මම ගන්නවා සිහින් හා කේශික නලයක්. ඔන්න තියෙනවා සිහින් හා කේශික නලය. මේක අරගෙන දානවා භාජනයක. ඔන්න භාජනය නැත්තම් බඳුනක දැම්මා. ඒකල්ලා මේ බඳුන රසදිය දානවා. රසදිය ද්‍රව කඳ මෙන්න මෙහෙම සකස් වෙන්නේ. එයාගේ පෘෂ්ටිකාතතිය නිසා. හොඳයි මොකක්ද අපි කිව්වේ? අපි ගන්නවා සිහින් හා කේශික නලයක්. ඒක අරගෙන දානවා මේ වාගේ භාජනයක. දාලා මේ භාජනයට දානවා කිව්වා මොනවද? රසදිය. මම රසදිය මෙහෙම දක්වන්නම්. ළමයෝ රසදිය වල ලක්ෂණයක් කියවුණා මොකක්ද? එයාගේ ද්‍රව මට්ටම හේවත් ද්‍රවමාවකේ හදන්නේ මේ විදිහට. මෙහෙම. උත්තලම. හරි. දැන් මොකද වෙන්නේ? වායුගෝලීය වාතය මගින් නැති කරනවා ළමයි තෙරපීමක්. මෙන්න මෙහෙන් තෙරපනවා. මෙන්න මෙහෙන් තෙරපනවා. මෙහෙන් තෙරපනවා. මෙහෙන් තෙරපනවා. මෙහෙන් තෙරපද්දි මොකද වෙන්නේ ළමයෝ? උත්තරයක් විදියට මේ සිහින් හා කේශික නලය දිගේ රසදිය කඳ ඉහළ යනවා. රසදිය කඳ මෙහෙම යම් දුරක් දක්වා ඉහළ යන්නේ ඇයි? වායුගෝලීය වාතය මගින් ඇති කරන තෙරපීම. කොහොමද ඔප්පු කරන්නේ? ඔයා කිසියම් අවස්ථාවක මේ වායුගෝලීය වාතය නැත්නම් වායුගෝල පීඩනය ඉවත් කළොත් නැත්නම් වායුගෝලීය වාතය ඉවත් කළොත් මෙහෙන් තෙරපන්න කෙනෙක් නැහැ. ඒ නිසා රසදිය කඳ උඩට තල්ලු කරන්න කෙනෙක් නැහැ. වහාම රසදිය කඳ පහළ බහිනවා. එහෙනම් මගේ ඊළඟ ප්‍රශ්නේ මෙච්චරයි මේ වායුගෝලීය තෙරපීම මගින් රසදිය කඳක් කොච්චර උසට අල්ලගෙන ඉන්නවද? මේ ඇටෝම ඔයගොල්ලෝ දැකලා ඇති. ඔයාලා කියයි මට මිලිමීටර් 760ක් හෙවත් සෙන්ටිමීටර් 76ක් කියලා. මම එහෙනම් කියනවා මේ රසදිය කඳ සෙන්ටිමීටර් 76ක් උසට අල්ලගෙන ඉන්නේ වායුගෝල පීඩනය මගින්. හැබැයි මේක සෙන්ටිමීටර් 76ක් වෙන්නේ මුහුදු මට්ටමේදී. මුහුදු මට්ටමේදී වායුගෝලීය වාතය මගින් නැති කරන තෙරපීමට අපි කිව්වා වායුගෝල පීඩන ඒකකයක් කියලා. එහෙනම් මට කියත හැකි එකයි වායුගෝල පීඩන ඒකක සමානයි රසදිය කොච්චරක්ද? 76යි සෙන්ටිමීටර් කියලා. රසදිය නම් ළමයෝ 76යි සෙන්ටිමීටර්. මොකද මේ රසදිය කඳ මේ උසට අල්ලගෙන ඉන්නේ වායුගෝල පීඩනය මගින්. ඔප්පු කරන්නේ කොහොමද? බැරි වෙලාවත් මේ උඩින් තියෙන වායුගෝලීය වාතය අයින් කරවුවොත් මෙහෙන් තෙරපන්න කෙනෙක් නැහැ. වහාම රසදිය කඳ පහළ එනවා. මගේ ඊළඟ ප්‍රශ්නේ මේකයි.
ලෝකේ වැඩිපුරම තියෙන රසදිය නෙවෙයි. ඊට වඩා තියෙනවා කවුද ළමයි? ජලය. ඒ නිසා මම පොඩ්ඩක් ඇටෝම වෙනස් කරනවා. රසදිය වෙනුවට ජලය පාවිච්චි කරනවා. මෙන්න ළමයෝ අර වගේම සිහින් හා කේශික නලයක් ගන්නවා. මේ තියෙන්නේ ඒ නලයයි. ඒකල්ලා අර වගේම භාජනයක් ගන්නවා. ඒකට වතුර දානවා. ජලයේ ද්‍රවමාවකයේ තියෙන මේ විදිහට. ඒක ජලයේ පුෂ්ටිකාතතිය ලක්ෂණයක්. දැන් මේ ජලය දාලා තියෙන්නේ. මේ ජල කඳ මතත් අර විදිහටම වායුගෝල වාතය මගින් තෙරපීමක් තමයි ඇති වෙන්නේ. මේ තෙරපීම නිසා මොකද වෙන්නේ? මේ සිහින් හා කේශික නලයේ දිගේ ජල කඳ ඉහළ යනවා. මේ තරම් ප්‍රමාණයක් ජල කඳ ඉහළ යන්නේ මේ වායුගෝලීය වාතය මගින් ඇතිවන තෙරපීම හින්දා. කොහොමද ඔප්පු කරන්නේ? මේ උඩින් තියෙන වායුගෝල වාතය ඉවත් කළොත් රික්තකයක් නිර්මාණය කළොත් මෙහෙන් තෙරපණ්ඩ කෙනෙක් නැහැ. වහාම ජල කඳ පහළ යනවා. දැන් ඔයාලට මතකක් තිබුණා රසදිය වල අගේ නම් සෙන්ටිමීටර් 76යි කියලා. දැන් අපි ඇටවුව වෙනස් කරලා රසදිය වෙනුවට ජලය දාගත්තාම මුහුදු මට්ටමේදී වායුගෝල පීඩන ඒකක එකක් යටතේ මේ ජල කඳ කොච්චරක් උඩට යනවද? මතකද? මේ ජල කඳ උඩට යනවා ළමයි සෙන්ටිමීටර් නම් 1020ක්. අපි 20 අමතක කරලා කියනවා මේක 1000යි ජල සෙන්ටිමීටර් කියලා. එහෙනම් මෙන්න මේක යොදා ගන්න පුළුවන් අපට පාංශු ජලයේ මැනීමට. පාංශු ජලයේ මැනීමට අපිට යොදා ගන්න පුළුවන් විවිධ පරිමාණයන් ගැන කියවුණා. එක පරිමාණයකට අපි කිව්වා වායුගෝල පීඩන ඒකක පරිමාණය කියලා. මේ කතා කළේ ඒක ගැන තමයි. පාංශු ජලයේ මනින එක පරිමාණයක්. තව පරිමාණයකට අපි කියනවා මොකක්ද? ජල සෙන්ටිමීටර් පරිමාණය. මේ කතා කර කර ඉන්නේ එයා ගැනයි. මොකක්ද වෙලා තියෙන්නේ ළමයෝ? මේකට යොදා ගන්න මේ නලයේ වර්ගඵලයක් ගැන කියනවා. හරස්කඩ වර්ගඵලයේ වර්ග සෙන්ටිමීටර් එකක් වෙන්න ඕනලු. හරස්කඩ වර්ගඵලයේ වර්ග සෙන්ටිමීටර් එකක් වූ කේශික කොණ්ඩ ගහක් වාගේ නලයක පවතින විවිධ ජල මට්ටම් වල උස සෙන්ටිමීටර වලින් මැනලා ගොඩනගලා තියෙන පරිමාණය. එතකොට මොකද වෙන්නේ? වායුගෝල පීඩන ඒකකයක් මගින් මගින් මේ ජල කඳ සෙන්ටිමීටර් 1000ක් උසට අල්ලගෙන ඉන්නේ. ඒ නිසා එකයි වායුගෝල පීඩන ඒකක සමානයි ජල සෙන්ටිමීටර් 1000ක් වෙනවා. එහෙනම් කාට හරි ඕනේ නම් වායුගෝල පීඩන ඒකක ජල සෙන්ටිමීටර බවට පත් කරන්නට යා කළ යුත්තේ මොකක්ද? 1000න් වැඩි කරන්න. එහෙනම් රසදිය කතාව අමතක කරන්න. යම් පසක ජලය රඳවා ඇති බලයේ මනින්ට අපි ප්‍රධාන පරිමාණ දෙකක් යොදාගත්තා. එකක් තමයි වායුගෝල පීඩන ඒකක පරිමාණය. මුහුදු මට්ටමේදී වායුගෝලීය වාතය මගින් ඇති කරන තෙරපීම වායුගෝල පීඩන ඒකක එකක්සේ සලකා ඒ මගින් යම් පසක ජලය රඳවා ඇති බලය මැන්නොත් ඒකට අපි කියනවා වායුගෝල පීඩන ඒකක පරිමාණය කියලා. මෙහිදී වායුගෝල පීඩන ඒකකයකට හරස්කඩ වර්ගඵලයේ වර්ග සෙන්ටිමීටර එකක් වූ නලයක තියෙන ජල කඳක් සෙන්ටිමීටර 1000ක් උසට අල්ලගෙන ඉන්න පුළුවන්. ඒ නිසා අපි කියනවා වායුගෝල පීඩන ඒකක එකක් සමානයි ජල සෙන්ටිමීටර් 1000යි කියලා. ඒ නිසා අපිට පුළුවන් ජල සෙන්ටිමීටර කියන පරිමාණය මගින් පසක ජලය රඳවා ඇති බලය මනින්ට. මොකක්ද කළ යුත්තේ? වායුගෝල පීඩන ඒකක අගය ගත්තා, අරගෙන 1000න් වැඩි කළා. එතකොට ජල සෙන්ටිමීටර බවට පත් වෙනවා. මොකද වායුගෝල පීඩන ඒකකයක් කියන්නේ ජල සෙන්ටිමීටර් 1000ක් නිසා. ඒ නිසා ඕනෑම අවස්ථාවක පසක ජලය රඳවා ඇති බලය වායුගෝල පීඩන ඒකක වලින් මැනලා 1000න් ගුණ කළොත් අපට ලැබෙන්නේ කවුද? ජල සෙන්ටිමීටර් පරිමාණය. තුන්වෙනි පරිමාණයක් ගැන අපි සඳහන් කළා. ඒකට අපි කියනවා PF පරිමාණය කියලා. දැන් මෙතන මෙහෙම ප්‍රශ්නයක් ආවනේ. අපි පසේ ජලය රඳවා ඇති බලය වායුගෝල පීඩන ඒකක වලින් මැනපුවාම සාමාන්‍ය පොඩි අගයක් ලැබෙනවා. හැබැයි ඕක 1000න් වැඩි කරන්න ගියාම
විශාල අගයන් ලැබෙනවා. ලොකු අගයන් ලැබෙනවා. මේ ලොකු ඉලක්කම් හසුරුවා ගන්න පාලනය කරන්න අමාරුයි. මේවා හැසිරවීමේ හෙවත් පාලනය කිරීමේ පහසුවට මොකද අපි කරන්නේ? මේ ලොකු ඉලක්කම් හෙවත් විශාල ඉලක්කම් කෙටි කරනවා. කෙටි කරනවට තව නමක් තමයි ලඝු කරනවා. අපි හුඟක් වෙලාවට ඔය දිගු දේවල් කෙටි කරලා කියනවනේ. දැන් අපි සමහරලාට යාළුවන්ගේ නම වුණත් යාළුවාගේ නම දිග නම් අපි ඒක කෙටි කරනවා. සෙනවි රත්නට අපි සෙනවි කියලා කියනවා. ඇයි? සෙනවි රත්න කියනකොට සෙනවි කියන එක කෙටි නිසා. ඉතින් ඒ වගේ මෙතන දැන් කරලා තියෙන්නේ මොකක්ද? ව්‍යවහාරයේ පහසුවට දිගු දෙයක් කෙටි කරනවා. තව කවුරු හරි කියන්න පුළුවන් මේක 2.50ක් කියලා. 2.50ක් කියන්නේ එයා කියන්නේ 2,50,000ක් වෙන්න පුළුවන්. මේ 2,50,000ක් කියන එක එයා කෙටි කරලා කියනවා 2.50ක් කියලා. ඉතින් මේ වාගේ අපි දැන් මහා ඉලුප්පල්ලමට සමහරු කියන්නේ MI කියලා. කෘෂිකර්ම පරීක්ෂණ ආයතනයක් තියෙන ඒ වාගේ දිගු දේවල් අපි කෙටි කරලා දක්වනවා. ඉලක්කනුත් ළමයෝ ගොඩාක් දිග නම් අපට හසුරුවා ගන්න පහසු වෙන්න කෙටි කරනවා ලඝු කරනවා. ලඝු ගණක පාවිච්චි කරන්නේ අපි මේ ගණන් පහසු කරගන්නනේ. දැනගන්න ලඝු වලට ලතින් භාෂාවෙන් කියන්නේ පොටෙන්ෂියා කියලා. ලඝු වලට ලතින් භාෂාවෙන් කියන්නේ පොටෙන්ෂියා කියලා. ඒ නිසා යමක් ලඝු මගින් ප්‍රකාශ කළා නම් ඒක දක්වන්න අපි සිම්පල් P අකුරක් යොදා ගන්නවා. මෙතන P මගින් දක්වලා තියෙන ලඝු මගින් දක්වලා තියෙන්නේ මොකක්ද? ෆෝස් එකක් හෙවත් බලයක්. යම් පසක ජලය රඳවා ඇති බලයක් නිසා කැපිටල් F අකුරක් දානවා. දැන් මෙතන වෙලා තියෙන්නේ යම් පසක ජලය රඳවා ඇති බලය ජල සෙන්ටිමීටර වලින් මැනපුවාම ඒ කියන්නේ හරස්කඩ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර එකක් වූ සිහින් හා කේශික නලයක විවිධ ජල මට්ටම් වල උස ජල සෙන්ටිමීටර වලින් මැනලා ඒ මගින් පසේ ජලය රඳවා ඇති බලය දක්වන්න යනවා. මෙහිදී වායුගෝල පීඩන එකක එකක් යටතේ ඔය වගේ නලයක සෙන්ටිමීටර 1000ක් උස ජලය තියෙනවානේ. ඒ නිසා අපි කියනවානේ වායුගෝල පීඩන ඒකක එකක් සමානයි ජල සෙන්ටිමීටර 1000යි කියලා. මේ නිසා වායුගෝල පීඩන ජල සෙන්ටිමීටර බවට පත් කරන්න ගියාම 1000න් වැඩි කරනවානේ. ඒතර ලොකු ඉලක්කම් ලැබෙනවානේ. ඒව හසුරුවා ගන්න අමාරුයිනේ. කෙටි කරන්න හෙවත් ලඝු කරන්න අපි ලඝු ගණක භාවිතා කරනවානේ. ලඝු වල ලතින් භාෂාවෙන් කියන්නේ පොටෙන්ෂියානේ. ඒ නිසා යමක් ලඝු ගණක භාවිතයෙන් දක්වනනම් සිම්පල් P අකුරක් දානවානේ. මේ දක්වලා තියෙන පසේ ජලය රඳවා ඇති බලයක් හෙවත් ෆෝස් එකක්නේ. ඒ නිසා මේකට කියනවා PF පරිමාණය කියලා. මේ මගින් මොකද්ද කරන්නේ? යම් පසක ජලය රඳවා ඇති බලය ජල සෙන්ටිමීටර වලින් මැනලා මේ අගයන් භාවිතා කරන්න බැරි තරම් විශාල නිසා එය 10 පාදයට ලඝු ගණකයක් සිය දැක්වීමෙන් කෙටි කරනවා. මේ නිසා අපි කියනවා PF පරිමාණය යම් පසක ජලය රැඳී ඇති හෝ ඉවත් කිරීමට අවශ්‍ය බලය ජල සෙන්ටිමීටර වලින් මැන එය 10 පාදයට ලඝු ගණකයක්සේ දක්වනවා. මේ නිසා අපි කියනවා PF සමානයි ලඝු 10 පාදයට කවුද? ජල සෙන්ටිමීටර. එහෙනම් යම් පසක ජලය රඳවා ඇති බලය මැනිය හැකි පරිමාණයන් තුනක් ඉදිරිපත් කළා. වායුගෝල පීඩන ඒකක පරිමාණය, ජල සෙන්ටිමීටර පරිමාණය, ඉලක්කම් ලොකු හන්දා PF පරිමාණය. අපිට ඊළඟට පුළුවන් යම් පසක ජලය රඳවා ඇති බලය PF වලින් ප්‍රකාශ කරලා ඒක පසේ විද තෙතමනයන් යටතේ හැසිරෙන ආකාරය දක්වන්න. ඒ සඳහා යොදා ගන්න සටහනකට අපි කියනවා PF වක්‍රයක් නැත්නම් PF චක්‍රයක් කියලා. යම් පසක පවතින විවිධ තෙතමන අවස්ථාවන් යටතේ ඒ පසේ පවතින PF වගේ දක්වන සටහන. මේ දක්වලා තියෙන මේ බඳු තත්වයක් PF වක්‍රයක් හෝ PF චක්‍රයක් නැත්නම් PF සටහනක් කියනවා. මෙතන කියලා තිනවා යම් පසක පවතින විවිධ තෙතමන ප්‍රමාණයන් මත PF වගේ වෙනස් වන ආකාරය දක්වන වක්‍රයක් වෙනවා. මෙතන x අක්ෂයේ පාර්ශ්ව තෙතමනය වෙනවා, y අක්ෂය පසේ පවතින විවිධ PF වගයන් වෙනවා. ඔබට පේනවා ඇති මෙන්න මේ වාගේ අවතල වක්‍රයක් ලැබෙනවා. දැන් අපි කතා කළේ පාර්ශ්ව තෙතමනයේ හෙවත් පාර්ශ්ව ජලය ගැනයි.
එතකොට පසේ තියෙන අවස්ථා ටික ඔක්කොම දැන් අපි කතා කළා. ඝන අවස්ථාව යටතේ පාංශු ඛනිජ ගැන, කාබනික ද්‍රව්‍ය ගැන, පාංශු ජීවීන් ගැන, පාංශු වාතය ගැන, පාංශු ජලය ගැන. පාංශු ජලය කියන්නේ මොකක්ද කියන එක ගැන අපි යම්දුරකට කතා කළා. ඊට පස්සේ අපිට කතා කළ හැකි මේ පසේ පවතින ජලය සඳහා ඉදිරිපත් කරලා තියෙන වර්ගීකරණයක් පිළිබඳව.